බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය. ධර්මය නම් ලෝකයේ තියෙන්නේ එකයි දෙකක් නේ. විවිධාකාර නම් වලින් ඉන්න ශාස්ත්‍රවරු යයි පෙනී සිටින අය මේ ලෝකේ පහළ වුණත් ඒ අයගේ නම් වලින් කියන ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමාන වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ තමයි සත්‍ය. ධර්මය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි ධර්මතාවය. ඒ කියන්නේ පවතින ස්වභාවය ඒ ආකාරයටම දේශනා කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වලා දෙනකොට කියන්නේ ධර්මතාවය පෙන්වලා දෙනකොට මේ ලෝකේ සත්‍ය මනාකොට පෙන්වලා දෙනකොට ඒ ධර්මයේ තේරෙන අය ඉන්නවා. ඒ අයට කියන නමක් තමයි නුවණැති අය, පඬිතයන්. භාග්‍යතුන් වහන්සේ පඬිතයන් අතරේ පඬිතතර. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා පස්සේ ධර්මයේ තේරෙන අය පඬිතයන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාම ධර්මයේ දේශනා කළා. මොකක්ද දේශනා කරේ? ධර්මය. අවුරුදු 45 පුරාවට. ඒතකොට මේ ලෝකේ නැති දෙයක් නෙමෙයි දේශනා කරන්නේ, කලේ තියෙන දෙයක්. ඒතකොට ඒ අතරේ බුදුරජාණන් වහන්සේ ආකාරයෙන් දෙවියන්ට මිනිසුන්ට ධර්මයේ දේශනා කරනවා. ගාථා විදිහට, සූත්‍ර විදිහට, ඊට පස්සේ ප්‍රශ්න ව්‍යාකරණ විදිහට මොනිකුත් ආකාර. ඒවට කියනවා නවාංග සාස්ත්‍ර ශාසනය කියලා. ඒ නවාංග සාස්ත්‍ර ශාසනයේ අදාළ වෙන ගාථා වග්ගෙන් තමයි මම මේ පින්තුන්ට අද කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහිම. සුඛකාමානි බුතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසාවි පෙච්චසෝ න ලබතේ සුඛං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුඛකාමානි බුතානි. සුඛකාමානි කියලා කියන්නේ සැපයට කැමැති. බුතානි කියලා කියන්නේ ඉපදුන සත්වයෝ. එතකොට දැන් මේක ඇත්තද බොරුද? මේ ලෝකේ ඉපදුන සත්වයෝ සැපයටද කැමති, දුකටද කැමති? සැපයට කැමති. සැපයට කැමති කියන්නේ බඩගින්නේ ඉන්නේ නැතුව, පිපාසයෙන් ඉන්නේ නැතුවනේ. බොහොම සැපසේ කියන්නේ අගහිකම් වලින් තොරව. ඒ විතරක් නෙමෙයි. ලෙඩ නැතිව නේ. තුවාල හැදෙන්නේ නැතුව මේ විදිහට ඉන්න කැමති. ඒ අතරේ මෙහෙම එක්කුත් තියෙනවා. ඒ කියන්නේ තවත් කෙනෙක්ගෙන් හිංසා ලබනවා කියන්නේ මොකද්ද? සැපයක්ද දුකක්ද? දුක. එතකොට හිංසාවකට ලක් නොවි. ඒක වචනෙන් වෙන්න පුළුවන්, දනුමුගුරු වලින් වෙන්න පුළුවන්, වෙන දෙකකින් වෙන්න පුළුවන්. මානසිකව. අර හිංසාවට ලක් නොවි ඉන්න කැමති. ඒතර හිංසාවට ලක් වීම දුක, හිංසාවට ලක් නොවීම සැපය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සුඛකාමානි බුතානි මේ ඉපදුන සත්‍යෝ සැපයටයි කැමති. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝ දණ්ඩේන හිංසති විහිංසති අත්තනෝ සුඛමේසාන. ඔන්න කෙනෙක් ඉන්නවා සැප සොයමින් අර සැප කැමැතිව ඉන්න සත්වයන්ට දඬු මුගුරු වලින් හිංසා කරනවා. සැප සොයමින් ඉන්න කෙනෙක් මොකද්ද? සැප සොයමින් ඉන්න කෙනෙක්. අර සැප කැමැති සත්වයන්ට දඬු මුගුරු වලින් හිංසා කරනවා කියලා දේශනා කරනවා. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? පෙච්ච සෝද ලබතේ සුඛං. එයාට සැප අහිමි වෙලා යනවා කියලා. පරලොව සැප අහිමි වෙලා යනවා කියලා දේශනා කරනවා. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ධර්මතාවයක්. සැප කැමැතිව ඉන්න සත්වයන්ට
සැප සොයන කෙනෙක් දඩමුගුරු වලින් හිංසා කරනවා නම් අන්න යාට සැප අහිමි වෙලා යනවා කියලා දේශනා කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මෙහෙමත් දේශනා කරනවා. සුඛකාමානි භූතානි යෝධණ්ඩේන න හිංසති. අත්තනෝ සුඛමේසාවි පෙච්චසෝ ලබතේ සුඛං කියලා දේශනා කරනවා. මේ සත්වයෝ සැපේටයි කැමති. ඒ සැපේට කැමති වෙන සත්වයන්ට කවුරු හරි සැප කැමතිව ඉන්න කෙනෙක් හිංසා කරන්නේ නැද්ද? සැප කැමතිව ඉන්න කෙනෙක් හිංසා කරන්නේ නැද්ද? අන්න එයාට පෙච්චසෝ ලබතේ සුඛං. එයාට පරලොව එහෙම නැත්නම් කය මිදී පන්නේ මාත්‍ය අනිවාර්යයෙන්ම සැප ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වින්තුනේ මේ ගාථාවෙත් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙන්නේ ධර්මය. ධර්මතාවය. සත්‍ය. ඒක මේ විදිහට කියන්නත් පුළුවන් හේතු ඵල ධම. මොකන්ද? හේතුඵල ධම. දැන් අපි දන්න දෙයක් තමයි අපි කලිමුත් කතා කරේ උපදින සීල සත්‍යෝ කැමති සැපයට. දුකට කැමති නැහැ. ඒකනේ ඇත්ත නේද? කුරා කුඹියා පවා මැසි මදුරුවා පවා මොකටද කැමති? සැපයට. ආයුෂ ඇතුවින් වර්ණ ඇතුවින් බල ඇතුවින් ආයු වර්ණ සුඛං බලං සැප ඇතුවින් මේ විදිහට මේ සත්‍යෝ කැමති. ඒක නිරේන් නිරසතත් කැමතිද නැද්ද? නිරේ නිරසතත් කැමති සැපේට. නමුත් සැපේ ලැබෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ තිරිසන් සත්‍යයත් කැමති සැපේට. කොහොම සුළු සැපයක් ලබනවා. හැබැයි ගොඩාක් දුක් විඳි. නිරේන නිරේන නිරසතා දුක් විඳිනවා වගේ තමයි දුක් දෙනවා. නිරේ නිරසත්වන්ට. මනුස්ස ලෝකෙ දිහා බැලුවත් එහෙම එකක් තියෙනවද නැද්ද? පේනවද නැද්ද? පේනවා නේද? මිනිසුන්ගේ නොදන්නාකමත් එක්ක. ඒ කියන්නේ මේ ධර්මයේ ගැන දන්නේ නැතිකමත් එක්ක හේතුඵල ධර්ම ගැන දන්නේ නැතිකමත් එක්ක විශාල සත්‍යයන් ප්‍රමාණයකට හිංසා කරන බවක් තියෙනවා. දැන් පෞද්ගලික කාලේ මේ ඇත්තටම මෙහි වගේ දෙයක් සිදු වුණාද නැද්ද? මේ කෘෂි රසායනික දේවල් ඒ කියන්නේ කුමීනාශන වනසන බෙහෙත් ගේන එක නැවැත්තු. නේ? හැබැයි එහෙම කරන්න බෑ කියලා මේ අපිට පාඩු ලබනවා කියලා මොකද කුමීනාශක තෝරන කියලා කිව්වනේ. දැන් එතකොට දැන් මිනිස්සු ඇත්තටම මේ පවුපින් ගැන දැනගෙනද මේක කරන්නේ? නැතුව. ලාභේ පරමාර්ථය කරගෙන හැදුණු සමාජයක් තුළ පවුපින් පිළිගන්නේ නැහැ. එහෙම නැත්තම් දැනගෙන හිටියත් ඒක වැඩක් නැහැ. නමුත් ධර්මේ නම් වෙනස් වෙන්නේ නැහැ. ධර්මේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඔන්න එක්තරා අවස්ථාවකදී මේ පිංගුතුන් මේකට කලිමුත් මේ කතාව අහන්න ලැබෙන්න ඇති. ඒ කාලේ අතීතේ විවිධාකාර කර්මාන්ත තියෙනවානේ නේද? ඔන්න හකුරු හදන මිනිස්සෙක් ඉන්නවා හිටියා. දැන් මේ හකුරු හදන්නේ ගොඩක් පිරිසුදුව තමයි හදන්නේ. රජුට ගෙනියන හකුරු. එහෙම නැත්නම් සමහරක් වෙලාවට මැටි අමුතුරුන්ට ඇරයන්නේ වට කරලා නේද? පිරිසුදුව හදනවා. ඉතින් මේ මිනිස්සයා ඔන්න දැන් හකුරු හදමින් ඉන්න අතරේ පැණි හට්ටිය උණු කරනකොට මැස්සෙක් ආව මේ ඇතුළට මේක ඇතුළට. දැන් මැස්ස ඇවිල්ලා මැස්ස මොකටද දෙන්නේ? මැස්ස ඉන්නේ බඩගින්න නිවා ගන්න පැණි ටිකක් බීලා යන්නේ නේ. අපි හිතමුකෝ දැන් ඒක ඉඩ දුන්නාට පස්සේ ඌ ටික බීලා යනවද නැද්ද? අඳුර එහෙම උනත් එහෙමනේ. පොඩ දෙන්න එපා. ඩෙන්ගු ප්‍රශ්න තියෙන නිසා. නමුත් දැන් ওই මැස්ස ආවේ සැප කැමැතිවනේ. තමන්ගේ බඩගින්න නිවා ගන්න. නමුත් මේක මේ කර්මාන්තයේ දෙන කෙනාට ප්‍රශ්නයක් වුණා. මැස්ස එනවා මෙයා මොකද කරන්නේ? එලවනවා. එලෙව්වට
එන්නේ නැතුන් ඉන්නේ මැස්සෝගේ හැටිනේ නේද? ආයෙත් පළවෙනි පාර එලවනවා යනවා ආයෙත් එනවා. හොරේ. ඊට පස්සේ ආයෙත් එලවනවා ආයෙත් එනවා. දැන් ආයෙත් එලෙවත් ආයෙත් එනවා. දැන් මේ අර පැණි උණු කරන මිනිස්සයාට ටික මොකද වෙන්නේ? තරහ වැඩි වෙනවා. දැන් ඊළඟට ගහන්න හිතෙනවා. ගහන්න බෑනේ මැස්සෝ. පයින්නවනේ. මරන්න හිතෙනවා. දැන් එතකොට දැන් මෙයා මොකද කරන්නේ? හිමීට මැස්ස වහනකන් ඉඳලා බලාගෙන ඉඳලා මොකද කරේ? ළඟ තිබ්බ ඉරටුවක්. හරි මොකක් හරි කූරා ඒකෙන් ඇනලා පිටපස්සට තමයි යන්නේ. මොකද කරේ? පැත්තකින් තිබ්බ. දැන් මේ ඒ හකුරු හදන ඒ කර්මාන්තයේ දෙන මේ මිනිස්යාගේ ප්‍රශ්නේ ඒ වෙලාවේ විසඳුණාද නැද්ද? විසඳුණා. හැබැයි හේතුඵල ධම ඒ න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකේ සියලු සත්වෝ සැපයට කැමති. හැබැයි තමන්ගේ සැපය ගැන හිතමින් අන් සත්වයන්ට හිංසා කරනකොට වෙන දේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පිච්චසෝ න ලබතේ සුඛං. එයාට පරලෝක සැප අහිමි වෙලා යනවා. මොකද වුනේ? අර දුෂ්ට සිතින් යුතු ඒ කරපු ක්‍රියාවේ විපාක විදියට කය විදී මරණින් මන්ත ඉපදුනා නිරේ. නිරේ බොහෝ දුක්ඛින්ද. අවුරුදු එකක් දෙකක් නෙමෙයි තරහ සිතින් කරපු එකක්. බොහෝ දුකින්ද අවුරුදු 10 ගණන්. ඊට පස්සේ ඔන්න පුත්‍රජාන වහන්සේ නම පහවන කාලෙක ඔන්න එන මනුස්ස ලෝකෙට. දැන් මේ විදිහට දුප්පත්. හැබැයි අර කරපු ක්‍රියාවේ විපාක තව ඉතුරු වෙලා තියෙනවා. මොකද උනේ? නොකල වරදකට අහු වුණා. නොකල වරදකට අහු වුණා. ඊට පස්සේ උල තිබ්බා. රජෙන් ඉස්සර කරන්නේ මොකද්ද? අල්ලගෙන ගිහිල්ලා නඩු වහලා ඊට පස්සේ වරදකරු උනාට පස්සේ දඩුවම් නියම කරනවා. මෙන්න මේකට උල තියන්න කියලා තීන්දුව නියම වුණා. දැන් එතකොට බලන්න මේ රජුරෝ දුන්න තීන්දුව වෙනම එකක්. හැබැයි මෙයා විපාක ලබනවා අර අතීතේ කරපු ඒ කර්ම විපාකය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. මෙහෙම කළොත් මෙහෙම වෙනවා. හැබැයි එහෙම කළොත් එහෙම වෙනවා කියලා තියෙද්දි ඒක අපි දන්නේ නැතුව දැන නොදැන ලෝකීය අර්බතාව වෙනස් වෙන්නේ නැහැ. හිංසා කරනකොට එහි විපාක පරලොව දුකටපත් වීමයි. මෙලොවත් දුකටපත් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් වර්තමාන සමාජය දිහා බැලුවට පස්සේ අතීතය ගැන සිහි කරාම නේ හිංසා කරනකොට ආයා හිංසා කරනකොට රජයෙන් අල්ලගෙන යනවා, පොලිසියෙන් අල්ලගෙන යනවා නේ. දඩුවම් දෙනවද නැද්ද? දඩුවම් දෙනවා. සමහරක් වෙලාවට මේ ජීවිතේ දඩුවම් විදලා පරලොවත් දඩුවම් ලබනවා. අපිට පරලොව ගැන හිතන්න ඕනේ නැහැ. මේ ජීවිතේ කරන කියන දේවල් දිහා බැලුවට පස්සේ සමහරක් අය නේද? විපාක ලබනවද නැද්ද? ලබනවා. ඒ නිසා පින්වතුනි ධර්මේ නම් එයයි ඒ තමයි මෙහෙම කළොත් මේ විපාක. මේ කළොත් මේ විපාක කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ පාපී ක්‍රියාවන් වල විපාක වෙන වෙනම පවා පෙන්නලා දෙනවා. කෙනෙක් සත්තු මරනවා නම් එයා නිරේ උපදිනවා. බැරි වෙලාවත් මනුස්ස ලෝකේ ආවොත් අඩු ආයස ඇතුව උපදිනවා. සමහරට මව කුසේම මැරෙනවා. එහෙම නැත්නම් ඉපදලා දවස් දෙක තුනකින් මැරෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවද නැද්ද සමාජේ? ඒවා විපාක. හොරකම් කරනකොට දුප්පත්ව උපදිනවා. දැන් හිංසා කරනකොට භාග්‍යතුන් වහන්සේ දෙන සතුන්ට හිංසා කරනකොට නිරේ උපදින්නේ. බැරි වෙලාවත් මනුස්ස ලෝකෙ ඉපදුනොත් මොකද වෙන්නේ? ලෙඩ වැඩි. අර වගේ අපි කලින් කතා කරා වගේ විපාක දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා.
අනාචාරය හැසිරෙනකොට හතුරු වැඩි. ඒ වගේම තමයි ලිංගාසිත රෝග. ඒ වගේම තමයි සමාජයෙන් ගැරහම් ලබන ජීවිත ලැබෙන. බැරි වෙලාවත් මනුස්ස ලෝකෙ පුදු. බොරු කියනකොට අනිත් අය පිළිගන්නේ නැහැ යාව. එයාගේ වචනේ පිළිගන්නේ නැහැ. කේලම් කියනකොට නිරන්තරයෙන්ම බිඳවනවා. මම කියන්නේ බැරි වෙලාවත් මනුස්ස ලෝකෙ පුදුම. ඒ පුදින අයට සිදු වෙන දේවල්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන දෙයක්. හිස් කතාවේ දෙනකොට අර්ථවත් දෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. දැන් නම් අපිට මේ මනුස්ස ජීවිතේ ධර්මයේ අහන්න ලැබෙනවා නේද? හොඳ දෙයක් අහන්න ලැබෙනවා. දැන් මේ ලෝකේ හැමෝටම මේ ධර්මයේ ඇහෙනවද? එහෙම නැත්නම් ඇත්තටම අර්ථවත් දෙයක් අහන්න ලැබෙනවද? එහෙම නැහැ, බොහෝ පිරිසකට නැහැ. ඉතින් ඊර්ෂ්‍යා කරනකොට දැන් ඒක මානසික වනික සිදුවෙන්නේ. අවලස්සන වෙනවා, ක්‍රෝධ කරනකොට අවලස් වෙනවා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ දේ කරනකොට එහෙම නැත්නම් මෙන්න මේ හේතුව නිසා මේ ඵල ලැබෙනවා කියලා පෙන්නලා දෙන්නේ. එතකොට මේක ධර්මතාවයක් විදිහට පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ කර්ම විපාක විසේ අචින්තය කියලා දේශනා කරනවා. කර්ම විපාක කළපු දේ විපාක ලැබෙන එක හිතන්න බෑ කියන. නමුත් විපාක ලැබී අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පාපී ක්‍රියාව ගැන විතරක් නෙමෙයි දේශනා කරන්නේ. පුණ්‍ය ක්‍රියාව ගැන දේශනා කරනවා. එහෙම නැත්නම් යහපත් ක්‍රියාව ගැන දේශනා කරනවා. සුඛ කාමානි භූතානි සත්‍යෝ සැපේට කැමති. එතකොට යෝදන් දේන නහිංසති. ඉන්නවා කෙනෙක් එයා ඒ සත්තුන්ට සැප කැමති සත්‍යයන් හිංසා කරන්නේ නැහැ. සැප කැමතිව ඉන්න කෙනා. අන්න එයා පෙච්චසෝ ලබතේ සුඛං. එයා සැප ලබනවා කියලා දේශනා කරනවා. ඒතර කෙනෙක් සැප ලබන්න නම් කරුණා සහගත සිතක් ඇති කරගෙන සියලු සත්‍යයන් කෙරෙහි ක්‍රියාවක යෙදෙන්න ඕනේ. ඒ ක්‍රියාව කයින් වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන්, මානසික වෙන්නත් පුළුවන්. එතකොට අද දවසේ අපි සැපේට කැමති නම් අපි මොකද කරන්න ඕනේ? පව් කළොත් දුකටපත් වෙනවා. ඒක ධර්මයේ. හැබැයි යහපතේ හැසිරුණොත්, පින් කළොත් නේද? මේ ජීවිතේ සැපේටපත් වෙනවා, පරලොවත් සැපේටපත් වෙනවා. ඒ වගේ මේ පිංගුතුන් අහනවා නේද? පරම සැපේ ගැන. අහනවද නේද? අහනවා. පරම සැපේ මොකද්ද? නිවනයි. ඇයි ඒක පරම සැපේ වෙන්නේ? පරම සැපේ වෙන්නේ ඊට වඩා සැපයක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ගොඩාක් පින් කරා කියලා. එහි පිනේ විපාකයක් විදිහට නැවත උපතක් කරා යනවා. ජරා මරණ අනිවාර්යයෙන්ම ලැබෙනවද නැද්ද? මනුස්ස ලෝකේ දැන් අපි ආවා. මේ ආවේ පිනක ප්‍රතිඵලයක් විදිහටද නැද්ද? පාපී ක්‍රියාවත් විපාක ලබනවා තමයි. නමුත් මනුස්ස ජීවිතයක් ලැබීමට ප්‍රධානම හේතුව උනේ පුණ්‍ය ක්‍රියාව. වයසට යන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? ඒ උරුම කරගෙන නෙමෙයි මේ අපි ආවේ. ඒ උරුම කරගෙන යාවේ. දෙවියන් අතර ඉපදෙනවා. මීටත් වඩා පින් කරලා. ඒත් ජරා මරණයට යට වෙන්නේ නැද්ද? යට වෙනවා. බ්‍රහ්මයන් අතර ඉපදුණා. ඒත් ජරා මරණයට යට වෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පරම සැපේ තමයි මේ ජරා මරණයට යට නොවන තැනගෙන. ඒ තමයි නිවන. අන්නේ නිවන ලබා ගන්නත් මාර්ගයක් තියෙනවා. හේතුවක් තියෙනවා. අන්න හේතුව සම්පූර්ණ කරනකොට මොකද වෙන්නේ? හේතුව පුරනකොට නිවීම ලැබෙනවා. හේතුව මොකද වෙන්නේ? හේතුව මොකද්ද? නිවන නම් ඵලය හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥාවයි. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හික්මෙන කෙනාට ලැබෙනවා මොකද්ද? අවබෝධ යතහභූත ඥානය. යතහභූත ඥානය තමයි මේ ලෝකේ පවතින ධර්මයේ තහත් ධර්මයක් දැනගන්නවා. හේතුඵල ධම දැනගන්නවා වගේම තමයි ලෝකේ පවතින ත්‍රිලක්ෂණය, අනිත්‍ය බව, දුක් බව, තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බව, ඒ කියන්නේ අනාත්ම බව
දැනගන්න ලැබෙනවා. දකින්න ලැබෙනවා. අනිත් කාරණෙන් ලෝකයේ කෙලි කලකිරෙනවා නොඇලෙනවා නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා පින්තුනි මේ පින්වත් හැමදෙනාම කල්පනා කරන්න ඕනි බුදුරජාණන් වහන්සේ කියන්නේ හුදු මවාගත දෙයක් මේ ලෝකෙට ප්‍රකාශ කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් නෙමෙයි. පවතින දේ විදිහටම දැනගෙන දැකලා ලෝකයට ප්‍රකාශ කරපු එකම උත්තමයන් වහන්සේ. ඉතින් අපි මේ ධර්මය අද අහනවා. ඒ ධර්මය අපි පිළිගන්නකොට විශ්වාස කරනකොට ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. අන්න ඒ කාරණයෙන් තමයි ඒ පිළි අරගෙන ඒක විශ්වාස කරමින් ජීවිතය ගත කරන අයට තමයි ශ්‍රද්ධාවන්ත පින්වතුන් කියලා කියන්නේ. අපි ශ්‍රද්ධාවන්ත පින්වතුන් කියලා කිව්වට පස්සේ වචනේ පරිසමාත අර්ථයෙන් ඒ විදිහටම වෙන්න ඕනේ. හැබැයි පිළිගැනීමක් විදිහට තියෙන්න ඕනේ. පිළි අරගෙන ඒක කරනවා නම් ඒක මනා ශ්‍රද්ධාවක් කියලා කියන්න බෑ. ශ්‍රද්ධාව කියන එක පින්වතුනි කෙනෙකුගේ ජීවිතයට මොකන්ද? කෙනෙකුගේ ජීවිතයට මහා ධනයක් වගේ. කෙනෙකුගේ ජීවිතයට ඒක ආයුධයක්. කෙනෙකුගේ ජීවිතේ ආභරණයක්. ශ්‍රද්ධාව කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව කෙනෙකුගේ ජීවිතේ ඥාතික් වගේ කියන සහායකෙක් වගේ කියන. අපි පිළිගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නැත්නම් ලෝකයේ ධර්මතාවය පිළිගන්නකොට විශ්වාස කරනකොට ඊට අනුකූලව ජීවිතයක් ගෙනියන්නේ. එතකොට තවත් කෙනෙක් කියන දෙයකට අනුව නෙමෙයි ධර්මයට අනුකූලව ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ධර්මයට අනුකූල ජීවත් වෙන කෙනා ධර්මානුකූලව ජීවත් වෙන කෙනා නිවන කරාම යනවා.